समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්ඛායතනං සෝතායතනං ගාහනායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද පොසොන් පුර 15ක් පොහොව දවස. පොසොන් පෝය පිළිබඳව අපේ බෞද්ධයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අද දිනේ පුරාමත් පින්නතුල්ලා මේ උතුම් පුන් පොහොව දවස පිළිබඳව ඉතාම හොඳින් කරුණු දන්නවා. අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවස. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනෙත් මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සිංහල කුලදරුවන් පැවිදි කරලා ඒ අරිට්ඨ කුමාරයා ප්‍රධාන, අරිට්ඨ ස්වාමින් වහන්සේ ප්‍රධාන සිංහල ස්වාමින් වහන්සේලාට මුලින්ම දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි අද මේ මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. මේ සූත්‍රයේ සඳහන් වන්නේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවේ නම තමයි ආදිත්ත පරියාය සූත්‍රය. පින්නතුනි, මේ ආදිත්ත පරියාය සූත්‍රයේ හැටියට කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කාන්තෙන් මේ තැනත්තාට අපායෙන් ගැලවෙන්න පුළුවන්. පින්නතුන් අහලා තියෙන්නේ, අපි දැනුවත් වෙලා තියෙන්නේ, කෙනෙකුට අපායෙන් ගැලවෙන්න නම් සෝතාපන්න වෙන්න ඕන. ඒක සැබෑව. හැබැයි මේ ආදිත්ත පරියාය සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ ආයතන 6 කෙනෙකුට රැක ගන්නට පුළුවන් නම් ඒ කාන්තෙන්ම අපායෙන් ගැලවෙන්න පුළුවන්. අපේ ඉලක්කය සපුරා ගන්නට පුළුවන්. පින්නතුනේ, අපේ ලෝකයේ හැටියට අපි දකින්නේ, ධර්මයේ නිසා අපි දකින්නේ මේ ආයතන 6. දැන් බලන්න, කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත විඳිනවා, හිතට අරමුණු ගන්නවා. හොඳට හිතලා බලන්න, ඌට වඩා දෙයක් අපි කරනවද? ඕනෑම තරාතිරමක කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය ටික තමයි. රැකියාව මොන විදිය වුණත්, ධනවත්කම් බලවත්කම් මොන ආකාරයෙන් තිබුණත් කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ නම් ওই ටික. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා,
කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. එතකොට කෙනෙක් සැප විඳිනවා දුක් විඳිනවා කියන්නේ මොකක්ද? දැන් අපි කවුරුත් සැපයට කැමති දුකට අකමැති. හැබැයි අපිට එක දෙයක් තියාගන්න බෑනේ. සැපේ විතරක් අපට තියාගන්න බෑ. සැපක් තියෙනවා නම් දුකක් තියෙනවා. දෝනිශ්චිත වචන. දෝනිශ්චිත දේවල්. කියන්නේ සැපයක් ගැන කතා කරන්න බෑනේ දුකක් නැත්තම්. ඒ වගේම පින්නතුනේ උස පිළිබඳව කතා කරන්න බෑ මිටි අය නැත්තම්. හොඳ ගැන කතා කරනවා නරකක් තියෙන්න ඕන. නරකක් නැත්තම් හොඳ ගැන කතා කරන්න බෑ. සැපක් තියෙනවනේ ඒකාන්තයෙන් දුකක් තියෙනවා. මේක හරියට අර එකම කාසියේ දෙපැත්ත වගේ. අපිට මේ පැත්ත තමයි ඕනි කාසිය අනිත් පැත්ත එපා කියලා අපිට කාසිය අයින් කරන්න බෑනේ. අයින් කරනවා නම් දෙකම අයින් කරන්න ඕන. ඉතින් එහෙමනම් අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. කනට කැමතිම ශබ්ද අපිට ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට කැමතිම ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න සැප. දිවට කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. සිතට කැමතිම අරමුණු ලැබෙනවා ඔන්න සැප. සැප කියලා කියන්නේ ඕකට. සැප කියලා කියන්නේ අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් ඔන්න සැපයි. දුකයි කියලා කියන්නේ. දුකයි කියලා කියන්නේ අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික අරමුණු ටික ලැබෙනවා ඔන්න දුක. අපි අකමැති රූප හැට ලැබෙනවා නම්, අකමැති ශබ්ද කනට, අකමැති ආග්‍රහණ නාසයට, අකමැති රස දිවට, අකමැති පහස කයට, අකමැති අරමුණු සිතට. මෙන්න මේවා ලැබෙනවා නම් දුකයි. ඒතර දුකයි සැපයි කියලා කියන්නේ ඕක. හැබැයි පින්නතුනේ ධර්මයේ දන්නේ නැති අසුතවත් පුතඥයා මේවා ලැබෙනකොට කර්ම රැස් කරනවා. එහෙමනම් මේ ආදිත්ත පර්යාය සූත්‍රයෙන් හොඳට මේ ආයතන පිළිබඳව කතා කරනවා. එහෙනම් මේක අපට හරියම වැදගත් සූත්‍ර දේශනාවක්. මම නම් හිතන්නේ කෙනෙක් අපායෙන් ගැලවෙන්න නම්, විමුක්තිය හදාගන්න නම් කර්මස්ථානයක් හැටියට සලකන්න පුළුවන් දේශනාවක් තමයි ආදිත්ත පර්යාය සූත්‍රය කියලා කියන්නේ. ආදිත්ත කියලා කියන්නේ මොකද්ද? ආදිත්ත කියලා කියනවා ගිනි ගන්නවට. ගිනි ඇවුලුනහම කියනවා ආදිත්ත කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාද ජනකව බොහෝම ආසාවෙන් නැත්තම් ගැටීම් සහිතව ඒ රූපේ හා සම්බන්ධව හිත පවත්වනවට වඩා, කියන්නේ දැන් අපි බලන්න අපි කැමති රූපයක් දැක්කහම එක දිහා බලලා හිත වැලක් ඔහේ පවත්වන ඒ ලෝභයෙන්, ආශාවෙන්, ආස්වාදයෙන් හිත පවත්වනවා. එහෙම හිත පවත්වනවට වඩා, කියන්නේ හිත හිතා ඉන්නවට වඩා ඒ පිළිබඳව රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳව මනෝලෝකයකට ගිහිල්ලා ඒක පිළිබඳව හිත හිතා ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ වදාරනවා රත් වෙච්ච යකඩයක්. අර රතු පාට වෙච්ච යකඩ තියෙන යකඩ පතුරු, මේ වගේ යකඩ පතුරක් අරගෙන ඇහැට ඇනගන්න එක හොඳයි කියනවා. ඇහැ තුවාල කරගන්න එක හොඳයි කියනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් ගිනියම් වෙච්ච යකඩයකින් එහෙම ඇනගන්නකොට කොච්චර වේදනාවක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක කමක් නැහැ කියන එක ඒ ජීවිතයට විතරයි. හැබැයි කෙනෙක් ඇහෙන් රූප දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාද ජනකව හෝ ගැටීම් සහිතව
ඒ පිළිබඳව සිත සිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ නැත්නම් තිරිසන් අපායේ. එතකොට ඒ වගේ තැනකට ගියාම කල්ප ගාණක් එහෙ ඉන්න වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ ඇහින් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ඇලීම් ගැටීම් සහිතව මෙනෙහි කරනවට වඩා රත් වෙච්ච යකඩයකින් ඇනගන්න එක යහපති කියලා. හොඳයි කියලා. එහෙමනම් අපට තේරෙනවා අපට විශාල අනතුරක් තියෙනවා. දැන් බලන්න අපේ සිත්වලට රූප දැක්කහම ඉතින් ඔය ඇලීම් ගැටීම්මනේ පවතින්නේ නේද? ඒතර කෙනෙකුට බයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඕනම ජීවිතයකට මේවා ගලප ගන්න පුළුවන් මේ සුතවත්කම තියෙනවා නම් සද්ධාව තියෙනවා නම්. ඒ නිසා මේ තථාගත ධර්මය කියලා කියන්නේ අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ නේද? අන්තවාදී ධර්මයක්ද? නෑ. අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් බලන්න ගිහියන් හැටියට මේ පින්නතුලාට ගිහි සැපේ විඳින්න ඕන තරම් මේ ධර්මයේ තුල අවකාශය තියෙනවා. දැන් මේ අතට ඉගෙන ගන්න එපා කියලා නෑ කොතනවත් ධර්මයේ. කසාද බඳින්න එපා කියලා නෑ. ළමයි හදන්න එපා, ගෙවල් හදන්න එපා, යාන වාහන ගන්න එපා, හම්බ කරන්න එපා. එහෙම තියනවද? නෑනේ. එහෙම නෑ. හැම දෙයක්ම කරන්න පුළුවන් හැබැයි අවබෝධයෙන්. අනවබෝධයෙන් කළොත් තමයි අපට වැඩේ වරදින්නේ. ඉතින් එහෙමනම් අවබෝධයෙන් යුක්තව අපි මේ දේවල් කරනවා නම් අපට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕන. පින්නතුනි අපි අකමැත්තෙන් උනත් කියන්න වෙනවා. සුගතිගාමි වෙන අය හරිම අඩුයි. දැන් මේ ආදිත්ත පරයාය සූත්‍රයේ මුල්ම න්‍යායෙන් ඒක පැහැදිලි වෙනවා. දැන් බලන්න කොච්චර දෙනා එහෙම මනෝලෝකවල වල ජීවත් වෙනවද? Taman දැකපු රූප ගැන හිත හිතා ඉන්න අවස්ථා කොච්චර තියෙනවද? ඒ වගේ වෙලාවට මරණය සිද්ධ වුණොත් පින්නතුනි කෙලින්ම අපායනේ. එහෙම කොච්චර අපාය ගිය අයද? එහෙනම් අපේ ජීවිතේට අපි ධර්මයේ ගලප ගන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ රත් විච්ච යකඩයකින් යනගන්න. හැබැයි අර විදියට මෙනෙහි කර කර ඉන්නවට වඩා ඒක හොඳයි. ඉතින් එහෙමනම් අපට ලොකු අනතුරක් තියෙනවා. දැන් බලන්න තථාගතයන් වහන්සේ නිය පිටට පස් ටිකක් කරන්. මේ හැමෝම දන්නවා. මම මේ නැවත මතක් කරලා දෙන එකක් කරන්නේ. නිය පිටට පස් ටිකක් කරන් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවානේ මහණෙනි මේ නිය පිට තියෙන පස් පිටද වැඩි නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද? අනේ ස්වාමීනි මහ පොළොවේ තියෙන පස් පිළිබඳව කොහොමද අපි ප්‍රමාණයක් කරන්නේ? ඔය නිය පිට තියෙන පස් ඊටාම ස්වල්පයි. බුදුරජාණන් වහන්සේ වදාළ එක හරියට හරි. මහණෙනි අන්න ඒ වගේ තමයි සුගතිගාමි වෙන අය මේ නිය පිට පස් ටික වගේ. ඒ තරම් ස්වල්පයි. හැබැයි දුගතිගාමි වෙන අය ගත්තොත් මේ මහා පොළොව වගේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් නේ. එතකොට මේ අනවරාග්‍ර ගමන කෙලවරක් නැති ගමන මොන තරම් අපාගත වෙනවද? අපි කොච්චර අපාගත වෙලා ඇද්ද? එහෙමනම් පින්නතුනි අපි මේ පිළිබඳව මේ ආදිත්ත පරයාය සූත්‍රයේ හරියටම පොසොන් පුන් පොහොව දවසේදා අරිට්ඨ ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට මිහිඳු මහරහතන් වහන්සේ වදාළ මේ දෙසුම මිහිඳු මහරහතන් වහන්සේට කරන උපහාරයක් හැටියට අද දවසේදී පින්නතුල්ලා හොඳට ජීවිතයට ගලප ගත්තොත් විශාල සැනසෙල්ලක් භාග්යක් ජීවිතේ උදාපත් කරගන්න පුළුවන්. අපි මේක කොහොමද ජීවිතයට ගලප ගන්න කියලා කාලය පමණින් කියලා දෙනවා. ඒතර දැන් පළවෙනි කාරණේ මතකයි. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව හිත පවත්තන්නට වඩා හොඳයි රත් විච්ච යකඩයකින් හැට අනගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කනෙන් ශබ්දයක් කාලා ඒ ශබ්දයට ආසාවෙන් නැවත නැවත ඒ ශබ්දය ගැනම හිත හිතා නැත්නම් ගැටීම් සහිතව හිත හිතා හිත පවත්වනට වඩා හොඳයි කියනවා හාත්පස ඇවිලිච්ච
ගිනිදැල් සහිත තියුණු යකඩ උලකින් කන හාරන එක ඊට වඩා හොඳයි කියනවා. ගිනි ජාලා මතුවෙන යකඩ උලකින් කන හාරන එක හොඳයි කියනවා. මොකද ඒක ඒ ජීවිතයට විතරයි. හැබැයි අර විදිහට හිත පවත්තමින් ඉන්න වෙලාවක වචනේ හා සම්බන්ධව, ශබ්දේ හා සම්බන්ධව හිත පවත්තමින් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරයේ නැත්තම් තිරිසන් අපායේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා නාසයෙන් අපි ගඳ සුවඳ විඳගන්නේ. ඉතින් අර විදිහටම ආස්වාද ජනක සුවඳක් මනසින් හිත හිතා ඒ විඳපු සුවඳ පිළිබඳව ආස්වාදයෙන් ඉන්නවට වඩා ගැටීම් සහිතව ඉන්නවට වඩා හොඳයි කියනවා. අර විදිහටම හාත්පස ගිනිගත්ත රත් වෙච්ච නියනකින් නහය කපා ගන්න එක. මොකද ඒක ඒ ජීවිතයට විතරයි නහය නැති වෙන එක. හැබැයි අපි ඔය විදිහට මනස පවත්වමින් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරයේ. ඉතින් කල්ප ගාණක් එහෙ. ඒකට පේනවනේ අපිට තියෙන අනතුර නේද? ඊළඟට පින්නතුනි අර විදිහටම දිවෙන් රස විඳිනවා. දැන් දිවට විඳින්නේ රස. එහෙම රස විඳ ඉන්න වෙලාවක ඒක ආස්වාද ජනකව අපි කොච්චර රසයට ගිජු වෙලා අහවල් රස අර විදිහ රසක් අරක හරිම රසයි මේක හරිම රසයි. ඔවා හිතින් හිතා ඉන්නවනේ. මේ කෑම වලට සමහර අය පුදුම විදිහට ලැබීනේ. ඉතින් මේ රසවල් ගැන හිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් බලන්න වෙන අපරාධය. කෙලින්ම නිරයට යනවා. කෙලින්ම තිරිසන් අපායට යනවා. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රසවල් ගැන හිතා ඉන්නවට වඩා හොඳයි කියනවා. ගිනිගත් දෙලි පිහියක් අරගෙන දිව කපා ගන්න එක. මොකද ඒක ඒ ජීවිතයට විතරයි. හැබැයි අර විදිහට ඒහා සම්බන්ධව රස පිළිබඳව හිත පවත්තමින් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම දුගතිගාමි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කයට පහස විඳිනකොට අපි කැමති පහසක් විඳිනකොට ආස්වාද ජනකව ඒ පහස විඳිනකොට අපි හිත පවත්වනවා. මේ විඳපු පහසක් පිළිබඳව හිත පවත්වමින් ඉන්නවා. දැන් ගැටීම් සහිතව ඉන්නවා. විඳපු පහසක් පිළිබඳව. ඒ වෙලාවේ පින්නතුනි අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ නැත්තම් තිරිසන් අපායේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම පහස විඳිනවට වඩා පහස විඳිනවා කියන්නේ ඒ සිත පවත්වමින් මනෝලෝකයක ඉන්නවට වඩා හොඳයි කියනවා. හාත්පස ගිනිගත් සැතකින් කය රැහැ ගන්න එක. අර වෑය වගේ එකකින් කය රැහැ ගන්න එක හොඳයි කියනවා. ඒක ඒ ජීවිතයට විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මනසට අරමුණු අරගෙන ඒ අරමුණු අකුසල සහගත අරමුණු අරගෙන ඒවා පිළිබඳව හිතා රාග දේශ මෝහ සිතුවිලි සහිතව ඒ මනසින් අකුසල හිතා ඒ වගේම අසමගිය ඇති කරන්න ඕන දේවල් ගැන හිතා රාග නිසිත දේවල් ගැන හිතා ඉන්නවට වඩා හොඳයි කියනවා නිදා ගන්න එක. මොකද මේ ධර්මයේ තුල නිදා ගැනීම කියලා කියන්නේ කාලේ කාදැමීමක්. අර්ථ ශූන්‍ය වැඩක් නිදා ගැනීම. නින්දට කිසිම අවස්ථාවක් දීලා නැහැ ධර්මයේ තුල. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය අකුසල පාර්ශික දේවල් හිතනවට වඩා හොඳයි නිදා ගන්න එක. එහෙමනම් පින්නතුනි දැන් මේක අපි අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ මේ දේශනාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආයතන හයෙන් පළවෙනි රූපය
ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව හිත පවත්වනට වඩා හොඳයි මනෝ ලෝකයකට ගිහිල්ලා ඒ හා සම්බන්ධ උපාදානව හිත පවත්වනට වඩා හොඳයි කියනවා රත් වෙච්ච යකඩ පතුරකින් ඇහැට ඇන ගන්න එක. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි එහෙම රත් වෙච්ච යකඩයකින් ඇහැට ඇන ගන්න ඕන නෑ. සුතවත් ආර්ය ශ්‍රාවකයා. කියන්නේ ධර්මයේ ලැබිච්ච මේ ආර්ය දර්ශනයේ ලැබිච්ච ආර්ය ධර්මයේ හික්මිච්ච ආර්ය ධර්මයට දක්ෂ මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම යාට කල්පනා කරන්න පුළුවන්. එහෙම ඇහැට විද ගන්න අවශ්‍ය නැහැ. රත් වෙච්ච යකඩයකින් ඇන ගන්න අවශ්‍ය නැහැ. කොහොමද හිතන්නේ? එයාට හිතන්න කියනවා අනේ මේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා කල්පනා කරන්න කියනවා. එතකොට දැන් හොඳට සද්ධාව තියෙන කෙනා කල්පනා කරනවා ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? එහෙම කියනකොට ඕනම කෙනෙකුට තේරෙනවා ඇහැ අනිත්‍යයි. අනිත්‍ය වෙලා යන දෙයක්. දැන් බලන්න ජීවත් වෙලා ඉන්න කාලේම ඇහැ නැති වෙන්න පුළුවන්. ඇහැ අන්ධ වෙන්න පුළුවන්. සුද එනවා. කණ්ණාඩි දාන්න වෙනවා. මරණයෙන් පස්සේ කොහොමත් මෙහෙ ඇහැ අහිමි වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. එහෙමනම් පින්නතුනි බලන්න මේ ඇස අනිත්‍යයි කියලා කල්පනා කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. අවබෝධයෙන් සම්මර්ෂණය කරන්න පුළුවන්. එතකොට දැන් මේක ලොකු කමටහනක්. ඇහැ දැන් නිට්ටයයිද අනිත්‍යයිද කියලා බලපුවාම Tamanට කෙලින්ම තේරෙනවා අනිත්‍යයි කියලා. එහෙනම් ඇස අනිත්‍යයි කියලා යා මෙනෙහි කරනවා. බලන්න පින්නතුනි ඔතනමනේ පංචස්කන්ධ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ඒකත් හිතන්න ඕන. දැන් මේ ආයතන 6 මේක අපේ ලෝකය කියලා කියන්නේ ඒකයි. දැන් ඇහෙන් රූප දකිනකොටම එතන රූපස්කන්ධය තියෙනවා. දැන් චක්කු කියලා කියන්නේ ඉතින් රූප කියන්නේ ඉතින් රූපස්කන්ධය. ඇස කියන්නේ රූපයට අයිති එක. අටවිධ රූපයෙන් එකක්. එතකොට මේ රූපයක් ඒ රූපස්කන්ධයෙන් දකින විඥානයේ සහයෙන් දකිනකොට ඔන්න බලන්න ඒක අපි හඳුන ගන්නවා. අරයා මෙයා ඥාතියා බාප්පා ලොකු අම්මා ඔය විදිහට අඳුන ගන්නවා. නැත්තම් රතු පාට නිල් පාට කියන්නේ සංඥාව ඇති කරන සංඥාවක් ඇති වෙනවා. ඒකට කියන මොකද්ද? සංඥා ස්කන්ධය. චෛතසිකය. ඊළඟට ඒ සංඥාවක් ඇති කරගත් දේ පිළිබඳ වේදනාවක් ඇති වෙනවා. ඒක තමන් කැමති දෙයක් නම් ඇහෙන් දැක්කේ ඔන්න සුඛ වේදනාවක් ඇති වෙනවා. අකමැති දෙයක් නම් දැක්කේ දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. මධ්‍යස්ථ දෙයක් නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඔන්න වේදනා ස්කන්ධය ඇති වෙනවා. බලන්න මේ ඇහෙන් රූපයක් දකිනකොට සංඥා ස්කන්ධය ඔන්න ඇති වුණා, රූප ස්කන්ධය ඇති වුණා, ඔන්න වේදනා ස්කන්ධයත් ඇති වුණා. ඊළඟට සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ පින්නතුනි දැන් අර දැකපු රූපය නිසා සද්ධාාවක් ඇති වෙනවා නම් ඒක සංස්කාරයක්නේ. චේතනාව මුල් වෙලා ඒ සද්ධාව ඇති වෙන එක සංස්කාර. ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක සංස්කාර. ඊළඟට රාගයක් ඇති වෙනවා නම් ඒ සංස්කාර. එතකොට බලන්න එතන චේතනාව මුල් වෙලා ඒ සකස් වෙන දේවල් ඔක්කොම සංස්කාර ස්කන්ධ. ඉතින් මේ සියල්ලම දැනගන්න විඥාන ස්කන්ධ. ඒත් රූපයක් දකිනකොට පංචස්කන්ධ ඇති වී නැති වී කොච්චරනම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවද? එහෙමනම් මේ ආයතන 6 දැනගන්නවා නම් පින්නතුනි අපට කොච්චර සැනසෙල්ලක් හදා ගන්න පුළුවන්ද? ඉතින් මේ ධර්මයේ නුවණින් විමසනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව පින්නතුනි ගලවන්න බෑ. ඒ තරම් ප්‍රසාදයක් ඇති වෙනවා. මේ ක්‍රියාවලිය පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට කොච්චර ලස්සනට පෙන්වවාද? එහෙනම් අපි මුලින්ම හිතන්න ඕනේ අනේ මේ ඇහැ අනිත්‍යයි. ඒක බොරුවක් නෙවෙයි. ඊළඟට ඇහැට පේන රූප නිට්ටයද අනිත්‍යද? නිට්ටයයිද අනිත්‍යයිද ඇහැට පේන රූප? අනිත්‍යයි. කොච්චරනම් අපි රූප දකින්නවද? රූප කියන එකේම තේරුම ඇති වෙලා නැති වෙලා යන එකක්නේ. රුප්පතිති රූපං.
වහා කැඩිලා බිඳලා යන එකක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට දැන් බලන්න ඔය රූප කියලා අපි එක එක නංගොත් දාගෙන තියෙන ඒවා සම්මුතුනි. පින්නතුනි ඕනම නමක් දාගෙන තියෙන එකක් අපිට බෙද බෙදා බැලුවොත් මොනවා හරි නම් ටිකක් එකතු වෙනවා. අන්තිමට බෙදන්න බැරි තැනක් එනවා නම් අන්න එතන තමයි පරමාර්ථය. දැන් උදාහරණයක් හැටියට දැන් මේ මේසෙ කියලා අපි කියනවා මා ඉස්සරහා තියෙනවා මේ ධර්මාසනේ මේසෙ. නමක්. ඒක අපි රූපයක් හැටියට දකිනවා. මේ ලෑලි ටික ගලවලා මේ ඔක්කොම ලී ටික ගැලෙවුවා අපි මේසෙ කියන්නේ නැහනේ. ලී ගොඩක් කියනවා. තව මේක හීන් කරපුවාම දරපතුරු ටිකක් බවටපත් වෙනවා. කීරි ටිකක් බවටපත් වෙනවා. ලී කුඩු ටිකක් බවටපත් වෙනවා. අර නම් ඔක්කොම ඉවරයි. ඊළඟට පින්නු ලී කුඩු ටිකක් දූවිලි ටිකක් බවටපත් වෙනවා. දූවිලි පරමාණු ගොඩක් බවටපත් වෙනවා. පරමාණු තුලක් තියෙන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඔන්න බෙදන්න බැරි තැනට එනවා. ඒක තමයි පරමාර්ථය. ඉතින් එහෙමනම් බලන්න මේ රූප කියන ඒවා කොච්චර අනිත්‍ය වෙලා යනවද? සාමාන්‍යයෙන් පින්නතුනේ අපි මනුස්ස රූපයක් ගමු. කොච්චර වෙනස් වෙනවද බලන්න මනුස්ස රූපේ. අපි දැන් අවුරුදු 10න් 10ට කෙනෙක් දැක්කොත් එහෙම කොච්චර වෙනස් වෙලාද? පුංචි කාලේ හිටපු විදිය. ඊළඟට අවුරුදු 20ක් විතර වෙනකොට වෙන විදිය. 30ක් 40ක් 50ක් යනකොට වෙන විදිය. අපේම ඡායාරූපයක් කරන් බලන්න. පුදුම වෙනසක් තියෙනවා. ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. හැබැයි අපි ළඟම ඉන්නවා නම් අපිට ඒ වෙනස ඇහැට පේන්නේ නැහැ. හැබැයි නුවණට නම් පේනවා. එහෙමනම් අපි හරියට මේක 12 මහේ පහන වගේ. 12 මහේ පහන බලන්න තෙලුයි ඒ වැටියයි ලැබෙනවා. හැමදාම පහන දැල් වෙනවා. කෙනෙක් ජනවාරි මාසේ ගිහිල්ලා මේ පහන දිහා බලනවා. ඉතින් පහන දැල් වෙනවා. පෙබරවාරි මාසෙත් යනවා. මාර්තු මාසෙත් යනවා. මාස 12ෙම යනවා පහනපත් වෙනවා. එයා අදහස් කරනවා මේ එකම පහන කියලා. ඒක හරිද? ඒක හරි නෑ. පහනක් දැල් වෙනවා කියලා කියන්නේ පිච්චි විනාශ වෙලා යන එක. අනිත්‍යතාවයට යන මොකද තෙලුයි වැටියයි තියෙන නිසා පත් වෙනවා. අපිට හිතෙන්නේ මේ එකම පහන දැල් වෙන්නේ කියලා නෑ. මොහොතක් පාසා නැති වෙමින් නැති වෙමින් යනවා. මේක තමයි යථාර්ථය. ඉතින් එහෙමනම් උදේ දැකපු රූපේ දැන් අනිත්‍යයිනේ. ඒක දැන් ඉවරයි. එතකොට අපි කොච්චර රූප දැකලා තියෙන ආස්වාද ජනක රූප. ගැටීම් සහිත රූප කොච්චර දැකලා තියෙනවද? අකමැති රූප. ඒ ඔක්කොම අනිත්‍යයි. එතකොට ඇහත් අනිත්‍යයි. ඇහැට පේන රූපත් අනිත්‍යයි. ඊළඟට ඔය දෙන්නා එකතු කරන පාලමක් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. අපි කියන්නේ චක්කු විඥානය කියලා. එතකොට බලන්න විඥානයත් අනිත්‍යයි. විඥානය අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. කොච්චරනම් අනිත්‍යද? මොනතරම් වේගවත් මේ විඥානය වෙනස් වෙනවද? දැන් රූපය දකින්නවා ඊළඟට ශබ්දයක් අහනවා ආග්‍රහණය කරනවා මේක වෙනස් වෙනවා අපිට හිතා ගන්නවත් බැරි විදිහට. ඉතින් එහෙමනම් පින්නතුනේ විඥානයත් අනිත්‍යයි. ඇහත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. ඊළඟට ඒ විඥානේ මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. අනිත්‍ය වූම තුන් දෙනෙක් එකතු වෙලා සකස් වෙන දෙයක් නිට්ටය වෙනවද? නෑ. ස්පර්ශයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. එතකොට ඇහත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයත් අනිත්‍යයි. පසපච්චා වේදනා ස්පර්ශය නිසා විඳින වේදනාවත් අනිත්‍යයි. දැන් කොච්චර අපි සැප වේදනාවින්ද දේව එකක්වත් තියනවාද? ඒ මොහොතට විතරනේ. එතකොට බලන්න මේ වේදනා සැප වේදනා සියල්ල අනිත්‍ය වෙලා තියෙනවා. දුක් වේදනා ඒවා තියනවාද? නෑ ඒවත් අනිත්‍යයි. මධ්‍යස්ථ වේදනා ඒවත් අනිත්‍යයි. එතකොට බලන්න පින්නතුනි ඒ විඳින වේදනාත් අනිත්‍යයි. ඇති දෙයක් නෑ අන්තිමට. එතකොට බලන්න මේකේ ගත යුත්තක් ඇත්තේම නෑ. මේවා මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්නව තරම් මෝඩකමක් තවත් තියෙනවද? නෑ. ඉතින් මේවා පින්නතුනේ මේ සංස්කාර පංචස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා මේක තමයි ස්වභාවය. දැන් මේ ජීවිතය අපි හම්බ කරනවා, ඉගෙන ගන්නවා, දරුවෝ හදනවා, ළමයි හදනවා.
මම ආයනෙන් අල්ලගෙන ඉන්නවා. මැරිලා ගියාට පස්සේ ආය මුල ඉඳලා පටන් ගන්න ඕනේ. මිනිස්සෙක් වුණොත් ආය ඉගෙන ගන්න ඕනේ. ආය හම්බ කරන්න ඕනේ. ආය ඉඩ කඩම් ගන්න ඕනේ. ආය ළමයි හදන්න ඕනේ. ඉතින් ආය වයසට යනවා ආයෙත් පටන් ගන්නවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් බලන්න මේ හම්බ කරපු දේවල් වලින් අපිට ඇති වැඩක් තියනවද? ඒ වගේ අපිට වැඩක් නැහැ. ඉතින් එහෙමනම් අපි මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ආයතනයන් පිළිබඳව මේ විදියට අනිත්‍ය සංඥාව කෙනෙක් ඇති කරගන්නවා නම් එයාට නැති වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති වෙනවා. ගොඩාක් අය ඇවිල්ලා අහන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ සක්කාය දිට්ඨිය කඩන්නේ කියලා. ඔන්න සක්කාය දිට්ඨිය කඩන බෙහෙත. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අත්මිමාන සමුග්ගතාය. මම කියන හැඟීම කඩන්න නම් ආත්ම සංඥාව කඩන්න නම් සක්කාය දිට්ඨිය ගලවන්න නම් අනිවාර්යයෙන්ම අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට පින්නතුන ඔය විදිහටම කන පිළිබඳව ඕක තමයි ධර්මය. මේ ටික හරියට ඔලුවට ගත්තොත් මොන තරම් සැනසෙල්ලක් හදා ගන්න පුළුවන්ද? ඇයි අපි මේ වගේ වටිනා රත්තරන් වගේ ධර්ම කොටසක් අපි අනුස්මරණය කරන්නේ නැත්තේ? පින්නතුනි අපි අල්ලන්න ඕන තැනයි අල්ලන්නේ නැත්තේ. අපි නොයෙක් දේවල් කර කර ඔහේ ගමන යනවා. මම කියන්නේ දන් දෙන්න එපා කියලා කියන්නේ කවදාවත්. දන් දෙන්න ඕන. සිල් ආරක්ෂා කරන්න ඕන. නැතුව අපිට මෙතෙන්ට එන්න බෑ. බණ අහන්න ඕන. භාවනා කරන්න ඕන. නීවරණ යටපත් කරගන්න ඕන. හැබැයි ඒ ඔක්කොම කරන ගමන් මේ අනිත්‍ය සංඥාව අනිවාර්යයෙන්ම ජීවිතයට ගලප ගන්න ඕන. එහෙම වුණොත් තමයි සැනසෙල්ල හදා ගන්න පුළුවන්. මේ අනිත්‍ය ලක්ෂණය හරියට දැකගත්තාම පින්නතුනේ දුකක් නැහැ. ඇත්ත දැනගෙන බොහෝම සතුටෙන් ඉන්න පුළුවන්. ඒකනේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා බොහෝම සතුටෙන් හිටිය උන්වහන්සේලා දන්නවා මේ වෙන ක්‍රියාවලිය. අපි දන්නේ අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්න හින්දා අපිට මේවා තේරෙන්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා ඇහැ පිළිබඳව හිතන්න ඕන විදිහ. ඔය විදිහටම කන පිළිබඳව හිතනවා. කන නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. ඒක කාටත් පැහැදිලිනේ. දැන් මම ඒ පිළිබඳ වැඩි කරුණු කියන්නේ කාලෙත් යන නිසා. දැන් ඇහැ වගේමයි කනත් ඉතින් අනිත්‍යයි. ඒකට 아무තු ධර්මයක් ඕන නැහැ. කාටත් තේරෙනවා මේක අනිත්‍යලා යන එකක්. එතකොට කනට ඇහෙන ශබ්ද කොච්චරනම් අනිත්‍ය වෙලා තියෙනවද? මේ මොහොතේ ඇහෙන හැම ශබ්දයක්ම අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ දෙන්න එකතු කරන විඥානය සෝත විඥානයත් අනිත්‍යයි. ඊළඟට ඒ තුන් දෙනාට කියන නමක් තියෙන ස්පර්ශයත් අනිත්‍යයි. මොකද අනිත්‍ය වූ තුනකින් හැදිච්ච ස්පර්ශය නිට්ටය වෙන්න විදිහක් නැහැනේ. ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවත් අනිත්‍යයි. දැන් බලන්න කන නිසා අපි සැප වින්දානම් දුක් වින්දානම් මධ්‍යස්ථ වේදනා වින්දානම් ඒ සියල්ලම අනිත්‍යලා ගිල නැද්ද? අනිත්‍යයි. එතකොට බලන්න පින්නතුනි මේ සියල්ලම අනිත්‍යයි. එහෙමනම් ඔන්න කන පිළිබඳව අපි ඔහොම හිතනවා. එතකොට අපිට අර විදිය යකඩ උලකින් කනට ඇන ගන්න ඕන නෑ. මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් අපිට සනසිල්ල තියෙනවා. ඊළඟට නාසය. නාසයට අපිට රත් වෙච්ච නියනකින් නහය හුරගන්න ඕන නෑ. අපි හිතන්න ඕන කොහොමද සුතවත්තාරි ශ්‍රාවකයා හිතන්නේ නාසය නිට්ටයද අනිත්‍යද? කෙලින්ම තේරෙනවා අනිත්‍යයි කියලා. නාසයට ලැබෙන ගඳ සුවඳ අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරන ස්පර්ශය අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි. ඒ තුන් දෙනාට කියන නම නැත්නම් ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නිසා විඳින වේදනාව ඒකාන්තයෙන්ම අනිත්‍යයි. එතකොට බලන්න පින්නතුනි නාසයේ පිළිබඳව අපි හිතන්න ඕන නහය අනිත්‍යයි. ඒ වගේම නහයට ලැබෙන ගඳ සුවඳ අනිත්‍යයි. නහයයි ගඳ සුවඳයි එකතු කරන විඥානය අනිත්‍යයි. ඒ වගේම ඒ හා සම්බන්ධ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව අනිත්‍යයි. ගන්ධ සුවඳ නිසා සැපක් වින්දත් දුකක් වින්දත් මොකක් වින්දත් ඒවා අනිත්‍යලා ඉවරයි. ඊළඟට පින්නතුනේ දිව. දිව
නිට්ටයද අනිත්‍යද? දිව කියන එක අනිත්‍යයි. දැන් බලන්න ජීවත් වෙලා ඉන්න කාලෙම ওই වයෝ වෘද්ධ වෙනකොට රසක් දැනෙන්නේ නැතුව යනවා. ඉතින් අනිත්‍ය නිසානේ. මරණයට පස් වුණාට පස්සේ කොහොමත් අනිත්‍ය වෙලා යනවා. ඒතර දිව අනිත්‍යයි. ඒතර දිවට ලැබෙන රස ඒවා කොහොමත් අනිත්‍යයි. දැන් අද විඳපු රසේ ඉවරයිනේ. ඊළඟට තවත් රසයක් මැරෙනකම්ම රස විඳින එක. එතකොට ඒ රසයත් අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරන විඥානය ඒකත් අනිත්‍යයි. ස්පර්ශය මේ තුන්දෙනාගේ එකතුව ඒකත් අනිත්‍යයි. රසය නිසා විඳින සැප වේදනාව ඒත් අනිත්‍යයි. දුක් වේදනාව මධ්‍යස්ථ වේදනා සියල්ලම අනිත්‍යයි. බලන්න කොච්චර සතුටක් දැනෙනවද මේ යථාර්ථය දැනගත්තාම. ඊළඟට පින්නතුනි කයට ලැබෙන පහස. කයත් අනිත්‍යයි පහසත් අනිත්‍යයි. කය ඒකාන්තයෙන්ම අනිත්‍ය බවට පේනවනේ. ඒ වගේම කයට ලැබෙන පහසත් ඒකාන්ත අනිත්‍යයි. ඒ දෙන්න එකතු කරන විඥානයත් අනිත්‍යයි. ඊළඟට ස්පර්ශයත් අනිත්‍යයි. ඒ විඥානය නිසා හටගන්න නැත්තම් ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාවත් අනිත්‍යයි. අපි මොන ඒ පහසක් නිසා මොන වේදනාවෙන්දත් ඒක අනිත්‍යයි. මේක මේ ධර්මයේ පින්නතුනි බොරුවක් කියනව නෙවෙයි. කෙනෙකුට හිතනකොට මේක පරම සත්‍ය මේ කියන්නේ. විඳපු හැම පහසක්ම අනිත්‍ය වෙලා යනවා. ඊළඟට පින්නතුනි මනස. දැන් මනස බලන්න. බුදුරජාණන් වහන්සේ වදාारण සුතවත් ආර්ය ශ්‍රාවකයන් නිදා ගන්න ඕන නෑ. එයාට පුළුවන් අනේ මේ මනස කියන එක අනිත්‍ය වෙලා යන එකක්. මනසට ලැබෙන අරමුණු ඒවත් අනිත්‍යයි. එකතු කරන විඥානය ඒකත් අනිත්‍යයි. ස්පර්ශය ඒත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව අපි මනෝලෝකයක ඉඳලා සැප වේදනාවක් වින්දත් දුක් වේදනාවක් වින්දත් මධ්‍යස්ථ වේදනාවක් වින්දත් ඒකත් අනිත්‍යයි. ඔන්න ධර්මය. ඔය විදිහට දකින්න පුළුවන් නම් අපි දුගතිගාමි වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් අපට සෝතාපන්න වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැති කරලා විචිකිච්ඡාව නැති කරලා පින්නතුනි සීලබ්බත පරාමාස නැති කරලා අපට පුළුවන් සෝතාපන්න වෙන්න. මෙන්න මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් එතකොට බලන්න මේ ටික හිතන්න පුළුවන් නම් කෙනෙකුට ඒ ලැබෙන සැනසෙල්ල ලැබෙන ධර්ම ලාභය වචන වලින් කියලා නිම කරන්න බෑ. දැන් බලන්න අපිට එදිනදා ජීවිතේට අපි කොහොමද මේ ධර්මය ගලපගන්නේ? දැන් අපිට නොයේක් ප්‍රශ්න එනවා. සමහරවිට මේ ජීවිතය ගත කරනකොට විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න වෙනවානේ. විශේෂයෙන් ගිහි පින්නතුල්ලාට හිතා ගන්න බැරි තරම් ප්‍රශ්න එනවා. අපි හිත මේ ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි කොහොමද මේ ගැඹුරු ධර්මය අපේ ජීවිතයට ගලපගන්නේ? අපි හිතමු ඔන්න දැන් කෙනෙක් දුරකථනයෙන් කතා කරලා කියනවා ඔයාට මෙන්න මෙහෙම චෝදනාවක් තියෙනවා. ඔයාට මෙන්න මේ විදිහ වැරදි කරලා තියෙනවා. අහවල් තැන කතා වුණා. ඔයා මේවා කරාද? මේ නැති දෙයක් හරි නැත්තම් භූත දෙයක් තියෙන දෙයක් හරි මොනවා හරි තමන් අහන්නම අකමැති මහා ප්‍රශ්න ජාලාවක් කතා කරලා කෙනෙක් කියනවා. ඔළුවට දානවා. දැන් ඉතින් මෙයා කොයි වෙලේත් මේ පිළිබඳව හිතනවා. ඒ කතාව අහපු වෙලේ ඉඳලා ඇඳට ගියත් ඒ හිතනවා. ගමනක් ගියත් ඒකම හිතෙනවා. කෑමක් කෑවත් ඒකම හිතෙනවා. දැන් ඉතින් ප්‍රශ්න ජාලාවක් හිතේ. බොහොම අවුල් සහගතව ඉන්නවා. හැබැයි ඒ වෙලාවට යාට මේ ධර්මයේ ගලප ගන්න පුළුවන් නම් සැනසille මොහොතේම ලැබෙනවා. කොහොමද ගලපගන්නේ? එයා කල්පනා කරන හොඳයි මට මේ ශබ්දය මේ කතාව මේ ප්‍රශ්නය ආවේ මගේ කනට. සෝතද්්වාරයට ආවේ. සෝත විඥානය හරහා මේක ආවේ කනට. එතකොට මේ කන නිට්ටියද අනිත්‍යද? ඉතින් මේ ආපු තැන බලන්න එපේ. ඔන්න කන ඒකාන්තයෙන් අනිත්‍යයි. ඊළඟට ආපු ශබ්දයත් අනිත්‍යයි. ඒකත් නිට්ටිය නෑ. ඒකත් අනිත්‍ය වෙලා යන එකක්. ඒතර මේ දෙන්නා එකතු කරපු විඥානය ඒකත් අනිත්‍යයි. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුව ඒකත් ඒකාන්තයෙන් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි.
දැන් ස්පර්ශයෙන් ඇතිවෙච්ච මේ වේදනාව දැන් මට දුක් වේදනාවක් ඇති වෙලා තියෙනවා. මේ වේදනාවත් අනිත්‍යයි. බලන්න. එතකොට ඔය විදිහට හිතන්න පුරුදු වුණොත් ප්‍රශ්නේ පින්නතුනි පලාතේ නැහැ. ප්‍රශ්නේ ඒ වෙලාවෙම නැති වෙලා යනවා. මේ අනිත්‍ය වෙන දේවල් ටිකක් අල්ලගෙන අපි මේ නිත්‍ය සංඥාවක් ඇති කරගෙන මමක් දාගෙන මගේ කියලා දාගෙන මේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන මේ පුංචි දෙයක් වෙනකොට අපේ හිත ලෙඩ කරගන්නවා. බලන්න එදා නකුල තාත්තට බුදුරජාණන් වහන්සේ වදාළේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්න එපා කිව්වා. කය ලෙඩ වෙන එක ස්වභාවයක්. එහෙමනම් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ ප්‍රධානම දේ හැටියට වදාළේ මේ සක්කාය දිට්ඨිය. මම කියන හැඟීම. මේ ආත්ම සංඥාව. බලන්න හොඳට කල්පනා කරලා පින්නතුනි රහතන් වහන්සේලා කය ලෙඩ වෙනකොට උන්වහන්සේලාගේ හිත ලෙඩ වෙන්නේ උන්වහන්සේලා දන්නවා මේ ලෙඩ වෙන කයක් තියෙනවා. නමුත් අපි එහෙම නෙවෙයි මම කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා. එහෙම ග්‍රහණය කරගෙන ඉන්නකොට පින්නතුනි කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන එක තමයි ස්වභාවය. එහෙමනම් අපි මේක හොඳටම තේරුම් ගන්න ඕන. මේක ඊටාම විස්තර ධර්මයක්. පින්නතුලට මතක ඇති එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ අර නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න යනවා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ අනුදැනීමෙන් අවවාද කරන්න යනවා. එදා නන්දක ස්වාමීන් වහන්සේ අවවාද කරන්න ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට කියනවා නැගෙනවරුනි මං අද බණ කියන්නේ ටිකක් වෙනස් විදිහකට. මම අහන දේවල් වලට තේරෙනවා නම් තේරෙනවා කියන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්න ඕනේ. ප්‍රශ්නෝත්තර ක්‍රමයට තමයි මම බණ අහන්නේ. බණ කියන්නේ. අනේ මේ මෑණිවරු කිව්වා භික්ෂුණීන් කිව්වා අනේ හොඳයි. ඒ විදිහට බණ කියනවා අපිත් කැමතියි. අපි බණ අහන්න කැමතියි ඒ විදිහට. ඉතින් ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා ඇහැ නිට්ටියද අනිත්‍යද? ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා ටිකක් කල්පනා කරලා අනිත්‍යයි කියලා. එහෙනම් ඇහැ අනිත්‍ය නම් ඇහැට පේන රූප නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. ටිකක් කල්පනා කරලා කියනවා අනිත්‍යයි කියලා. එහෙනම් ඒ විඥානයේ අනිත්‍යද නිට්ටියද අනිත්‍යයි කියනවා. ස්පර්ශයේ නිට්ටියද අනිත්‍යයි කියනවා. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව අනිත්‍යද නිට්ටියද අනිත්‍යයි කියනවා. ඔය විදිහට අහනවා එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා අහනවා. භික්ෂුණීන් වහන්සේලා කල්පනා කරන යමක් අනිත්‍ය නම් ඒක සැපයක් වෙන්න බෑ ඒක දුකයි. එහෙමනම් යමක් අනිත්‍ය නම් දුක නම් මගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා අහනවා. මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා එහෙම ගන්න එක සම්පූර්ණ වැරදි. ඔය විදිහට පින්නතුනි මේ ආයතන 6 පිළිබඳව ඔය විදිහට දිගින් දිගට නන්දක ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහනවා භික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා. ඉතින් මේ දේශනාව අහගෙන ඉඳලා මේ භික්ෂුණීන් වහන්සේලාට හොඳට මේ ධර්මයේ තේරුණා. ඉතින් බොහෝම සතුටටපත් වෙලා මේ භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේට විශේෂයෙන් ස්තුති කරනවා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරලා විහාරයට ගියාම බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක අද මේ දේශනාව හරිම විසිතුරුයි. මේ දේශනාව හරියට පෝයදාට ඉස්සෙල්ලා පායපු හඳ වගේ කියනවා. හැබැයි පෝය දවසේ පායපු හඳ වගේ නෙවෙයි. පෝයදාට ඉස්සෙල්ලා පායපු හඳ වගේ. නැවතත් යන්න කියනවා. හෙටත් මේ දේශනාවම කරන්න කියනවා. අකුරක් නැර මේ දේශනාව කරන්න කියනවා. අනේ ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ පහවදාත් අර භික්ෂුණී ආරාමයට යනවා. දහසක් භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්නවා. අර දේශනාවම අකුරක් නැර කරනවා.
ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි කියනවා. එහෙනම් ඇහැට ගෝචර වන රූප නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියනවා. ඊළඟට විඥාන නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි කියනවා. ස්පර්ශය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියනවා. වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍යයි කියනවා. මේ විදිහට මේ හැම එකක් පිළිබඳවම අහනවා. එන යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද දුකයි කියනවා. එහෙනම් මම මගේ කියලා මේක ග්‍රහණය කරගන්න බෑ කියලා මේ ත්‍රිලක්ෂණය උගන්වනවා. දෙවනි දවසේ මේ දේශනාව කරනකොට මේ භික්ෂුණීන් වහන්සේලා හැම කෙනෙක්ම මගඵල නිවන් අවබෝධ කරගන්නවා. භික්ෂුණීන් වහන්සේලා පුදුම විදිහට සතුටු වෙනවා. අනේ අපට ගැඹුරු ධර්මයක් අහන්න ලැබුණා. නන්දක ස්වාමීන් වහන්සේ දේශනාව ඉවර කරලා විහාරයට ගියාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නන්දක හරියට අද මේ කිරිච්ච දේශනාව පොහොය දවසේ පායපු හඳ වගේ. ඒ තරම්ම පරිපූර්ණයි. එතකොට බලන්න පින්නතුනි මේක එක වගේ අපට කනට දැනුණට මේ ටිකමනේ අපි අල්ලගන්න ඕනේ. මේ ටික අල්ලගත්තොත් ඒකාන්තයෙන්ම අපට තනසිල්ල හදාගන්න පුළුවන්. ඒ නිසා චතක්ක වැනි සූත්‍ර දේශනා ඊළඟට නන්දකෝ වාද සූත්‍ර වැනි දේශනා මේ ආදිත්ත පරියාය සූත්‍ර වැනි සූත්‍ර දේශනා ජීවිතේට යම් කිසි කෙනෙක් ගලපගෙන ඉන්නවා නම් ඒකාන්තයෙන්ම එයා ධර්මයේ නියම විදිහට ගමන් කරන කෙනෙක්. එයා මොනම දෙයකටවත් බැඳෙන්නේ මේ ආයතන 6න් එන ආධ්‍යාත්මික ආයතන 6න් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ පංචකාමයන්ට මේ අරමුණු වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එයාට ධර්මය සාක්ෂාත් කර ගන්නට මේ මෙනෙහි කිරීම ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. මේ පංච උපාදානස්කන්ධය පිනතුරු මේක තමයි අපේ ලෝකයේ මෙතනින්ම තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙමනම් පින්වත් හැම දිනාටම පොසොන් පුන් පොහෝ දවසේ අපි විශේෂයෙන්ම කරුණාවෙන් දෙන අවවාදේ තමයි මේ ආදිත්ත පරියාය වැනි සූත්‍ර දේශනා අපේ ජීවිතයට අපි ගලප ගන්නට ඕන. ඒ තුලින් අපිට සදාතනික සැනසෙල්ල හදා ගන්නට පුළුවන්. ඉතින් පින්වත් හැම දිනාටම පොසොන් පුන් පොහෝ දවසේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ ප්‍රධාන ලාංකීය ස්වාමීන් වහන්සේලාට වදාළ මේ දේශනාව අපේ පින්වත් හැම දිනාටමත් සැනසෙල්ල පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් පින්නතුන් රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිරු දිව්‍ය රාජ මණ්ඩලයට පෙනේවා. දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. නමින් මිය පරලෝකීය සියලුම බන්දු වර්ගයාට ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයමග රූපවාහිනී නාලිකාවේ ඒ ගෞරවනීය අනුශාසක සභාපති අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශේෂ උත්සාහයකින් මේ වැඩසටහන් පවත්වගෙන යනවා. ඉතින් උන්වහන්සේත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයමග රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවීචී පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවටම දෙවියන් සහිත සමස්ත ලෝකයාටම අද මේ ධර්මයේ දේශ ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි දැන් මේ විදිහේ ප්‍රාර්ථනා ඇති කරගෙන අපි දෙවියන්ට පින් දීලා අපේ පින්කම අපි සමාප්ත කරගනිමු. එහෙමනම් අද පුන් පොහෝ දවසේ පෙහෙවස් සමාදන් වෙලා ඒ ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රතිපත්ති පුරමින් සිටින හැම දිනාටම අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.